හරි හැම දෙනෙක්ම නැවත වතාවක් සාදුකාරයක් දීලා අපි පුරුදු පරිදි වැඩසටහන් කරගෙන යමු. අන්තර්ජාලයේ කට්ටියට ඉතින් කරන්න දෙයක් නැහැ. බ්‍රිස්බන් එන්න වෙනවා ටිකට් එකක් කරන්. හරි. නෑ ගොඩක් අය බලන් ඉන්නවා මට මැසේජස් එවනවා. ඒකයි මේ මං පොඩි වෙලාවක් කරන් උත්සාහ කරේ. කරන්න දෙයක් නැහැ ඉතින්. ඔහොම තමයිනේ. හොඳයි. දැන් අපිට හොඳ දඬුවම් කාලයක් හම්බුණානේ. දඬුවම් කාලයක් කියන්නේ අපිට කොවිඩ් වසංගතය ඇවිල්ලා ටික කාලයක් අපිව හිර කරලා තිබ්බා අපේ යථා ස්වභාවය දැනගන්න. හරිද? ඒක මම එහෙම කියන්නේ අපිට හොඳ අවස්ථාවක් ආවා කියලා මට හිතෙනවා අපිට ඇත්තටම මේ මග Tamanට වැඩෙනවද? නැත්තම් Taman මේ යන ක්‍රමේ හරිද? හරිද? එහෙම නැත්තම් Taman මේ කරගෙන යන වැඩපිළිවෙල තවදුරටත් කරගෙන යන්නේ කොහොමද? ඒවා වැඩි දියුණු කරගන්නේ කොහොමද? මෙන්න මේ ආකාරයෙන් නොඑක් විදිහට Tamanට අවස්ථාව එළඹුණා Tamanට මේ කාරණේ තෝරගන්න. ඉතින් අන්නේ අවස්ථාව තුල මේ පින්නතුන් හැම දෙනෙක්ටම Taman ගැන මිම්මක් තෝරගන්න අවස්ථාවක් ලැබුණා කියන කාරණේ තමයි මගේ හිතේ තියෙන්නේ. ඉතින් අන්නේ කාරණයක් එක්ක අපිට පුළුවන්කම ලැබෙනවා මේ අපි භාවනා කටයුතු කරනකොට අපිට කොහොමද මේ භාවනාව අපේ ජීවිතය තුළට යොදාගන්නේ කියන කාරණාව මං හිතන්නේ මෙතන ඉන්න බොහෝ පිරිසක් අපි එකට කතා බහ කරලා නොඑක් අන්දමින් අපිට අවස්ථාව ලැබුණා මේ කාරණේ තෝරා බේරා ගන්න. ඉතින් අද දවසේ නැරඹෙන මේ භාවනා වැඩසටහන තුලත් මේ පින්නතුන් තමන් තෝරා බේරාගත් ධර්මයේ තමන්ගේ ජීවිතයට යොදන්න උත්සාහ කරන්න ඕන. මේක හොඳ කාලයක්. හොඳ කාලයක් කියන්නේ තමන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ට තර්ක කරමින් තමන්ගේ අවබෝධය තව තව වර්ධනය කරගන්න. එතකොට හැමදාමත් කියන්න වගේ භාවනා කළ යුත්තේ ආර්ය අෂ්ටාංග මාර්ගයයි. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ තියෙනවා තථාගතයන්න් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනාවත් එක්ක හතරවෙනි ආර්ය සත්‍යයේ විදිහට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍යයේ විදිහට භාවේ තබ්බන්ති මේ භික්කවේ අරියෝ අට්ටාංගිකෝ මග්ගෝ සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්තම් හරියටම මඟ අපිට පූර්ණී කර ගැනීම තමයි අපේ භාවනාව කියන්නේ. එතකොට පින්නතුනි මෙන්න මේ භාවනාව වඩා ගන්නට ඕගොල්ලොන්ට හොඳ පරිසරයක් මෙතන ලැබිලා තියෙනවා. ඉතින් අපි මං හිතන්නේ ආරම්භ කරෙත් මෙතනින්මයි. ඒකින්ද අපිට මේ ස්ථානය අද දවසේ ඊටමත් වැදගත් කටයුත්තක් සඳහා යොදා ගන්නට පුළුවන්කම ලැබෙනවා. ඉතින් පුරුදු පරිදි මේ භාවනා වැඩසටහන කරනකොට අපි වෙනදා යොදාගත්ත කාලසටහනම තමයි පාවිච්චි කරන්නේ. හැබැයි මම ඒක නැවත මතක් කරන්නම් කෝකටත් 9යි 11යි අතරේ අපි පළවෙනි සෙෂන් එක භාවනාව වඩනවා. ඊට පස්සේ 12 සෙෂන් එක අපි නැවතත් කර්මස්ථාන භාවනාව වඩනවා. ඒක අපි අතරින් පතර අවශ්‍ය නම් ඒ සඳහා රෙකෝඩින් එකක් යොදා ගන්නට හිතාගෙන ඉන්නවා. 3-5 සෙෂන් එක අපි පුරුදු පරිදි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඒවා සාකච්ඡා කරන්නට යොදා ගන්නවා. ඒ වගේම 6යි 8යි කියන සෙෂන් එක පුරුදු පරිදිම නැවතත් කර්මස්ථාන භාවනාව සඳහා යොදා ගන්නවා. මේ කාලසටහන පරණ කාලසටහන පුරුදුම කාලසටහනම තමයි. ඉතින් මෙන්න මේක තුල විවේක කාලයක් ලැබෙනවා. මෙන්න මේ විවේක කාලයත් එක්ක ඕගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා තමන්ට මේ භාවනාව වඩා ගන්න අවශ්‍ය කටයුතු කරගන්න. ඉතින් පින්නතුනි මේ කාරණාවත් එක්ක තමන්ට පුළුවන්කම ලැබෙනවා මෙන්න මේ තමන්ගේ විවේක කාලය තුල තමන්ගේ ගුණ වගාව වර්ධනය කරගන්න. ඉතින් තමන්ට පුළුවන්කම ලැබෙන්නට ඕන තමන්ගේ හිත තුල ගොඩනැගෙන මේ කටයුතු කොයි ආකාරයෙන්ද කියන වග තමන්ට තෝරා බේරා ගනිමින් මේ සඳහා සහසම්බන්ධ වෙන්න. ඉතින් මෙන්න මේ සියලුම කාලවකවානු තුල ඕගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා ඒක නොඑක ආකාරයෙන් මේ කටයුතු කරගන්න. ඉතින් ඊට අමතරව
අපි ඒ අවශ්‍ය වේ කාලවල තුලදී ඕගොල්ලොන්ට තියෙන යම් යම් ගැටලු මොනවා හරි සාකච්ඡා කරන්න ඕන තැන් තියෙනවා නම් අපිට පුළුවන්කම ලැබෙනවා 8න් පස්සෙත් මේ ස්ථානය අපි රැඳිලා ඉඳින්ද පොඩි වෙලාවක් අරගෙන ගොඩාක් රැ වෙනකම් කරලා බෑ මොකද පහුවෙන්දට භාවනා කරන්න ඕන නිසා පොඩි කාලයක් අරන් ඒක සාකච්ඡා කරන්න ඒක Tamanට අවශ්‍ය ඕනෑම ගැටලුවක් ඕනෑම විදිහට යොමු කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයේ ත්‍රිපිටකය කියවගෙන යනකොට හැමතැනම තියෙන්නේ තථාගතයන්න් වහන්සේත් සමග තර්ක කරන්න ආපු කට්ටිය ඒ තර්කයන් තුලින් තමන් උත්සාහ කරනවා තමන්ගේ කාරණේ තෝරා බේරා ගන්න. ඉතින් මම ආරාධනා කරනවා ඔයගොල්ලන්ට තර්ක කරන්න කියලා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. මොකද හේතුව ඒක තුලින් තමයි තමන්ගේ කාරණේ තෝරා බේරා ගන්න ඕන. හැබැයි මම සතුටුයි ඕගොල්ලෝගේ තර්කයන් තුලදී තමන්ගේ ගැටලුව තර්ක කරනවා නම්. ඒ කියන්නේ අපේ ලොකු අවිද්‍යාවක් තියෙනවා පින්නතුනි අනිත් අයට බන තීරුම් කරන්න ඕන කියලා. ඒ අවිද්‍යාවෙන් තොරව තමන්ගේ ප්‍රශ්නේ අවංකවම ඉදිරිපත් කරන්න මේ පින්නතුන් උත්සාහ කරන්න. මම දන්නවා ඒක අමාරුයි කියලා. හරිද? හිතෙන්නෙම තව කාට හරි කියලා දෙන්න. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි අපිට පුළුවන් කමක් නැහැ අනිත් කෙනෙක්ගේ අවබෝධය අපේ පාලනයට ගන්න. ඒක නිසා තමන්ගේ ගැටලුව ඉදිරිපත් කරන්න මම මේක අත්දැකීමින් කරලා තියෙන හින්දා කියන්නේ තමන්ගේ ගැටලු සාකච්ඡා කරාම තමන්ට අවංක උත්තරේ හම්බෙනවා. එතකොට ඒක කියන්න අපිට ලැජ්ජාවක්වත් හිතෙන්නේ නැහැ. බයක්වත් හිතෙන්නේ නැහැ. අනිත් අය දැනගත්තයි කියලා ප්‍රශ්නයක් හිතෙන්නෙත් නැහැ. එතකොට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අනිත් අයට බන තේරුම් කරන්න උත්සාහ කරන්නේ යෑමයි. ඒගොල්ලොන් ඇහුවොත් කියලා දෙන එක අපේ යුතුයකමක් තමයි. හැබැයි අපිට පුළුවන් කමක් නැහැ ඒගොල්ලොන්ව අපිට ඕන විදියට පාලනය කරන්න. ඒකින්ද 3-5 සෙෂන් එකේදී ඒ Q&A එක ඒ විදියට ප්‍රයෝජනෙට ගන්න. හැබැයි දැන් මම මේ කිව්වයි කියලා ප්‍රශ්න අහන්න නැතුව ඉන්නත් එපා. හරිද? මං එහෙම හිතන්නෙත් නැහැ. හරිද? ඉතින් මේ කියන කාරණා ලේසියෙන් බෑ. ඉතින් අපිට හරියාකාරව තෝරගන්න. ඉතින් ඒ ටිකත් අරගෙන අපේ මේ ගැටලු අපේ ජීවිතයේ තියෙන කාරණා ටික මුල් දවස් කීපෙදී අපිට හොඳට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් වේවි මේ භාවනාව වඩන්න. මම උදව් කරන්නට උත්සාහ කරන්නම් කර්මස්ථානයක් අරන් අපේ ජීවිතේ ගැටලුවක් එක්ක ඒ කර්මස්ථානයේ කොහොමද අපි මේ ගැටලුව තුලින් මතු කරගන්නේ කියන කාරණාවට උදව් කරන්නට උත්සාහ කරන්නම්. එතකොට ඒක තුලදී අපිට පුළුවන්කම ලැබෙනවා අපේ ජීවිතයේ තුලින්ම අපි මේ කර්මස්ථානේ දකින්න. මේක මට බොහෝ කෙනෙක් කිව්වා ඒ ක්‍රමේ හොඳයි කියලා. ඒක නිසා තමයි මම ඒක පාවිච්චියට ගන්නෙ. ඉතින් මේ පින්නතුන්ටත් පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ජීවිතයේ තියෙන ගැටලුවක් අරගෙන ඒක ඔස්සේ කර්මස්ථානයට එන්න. මොකද මේ අපි පාවිච්චි කරන කර්මස්ථාන සියල්ලක්ම පින්නතුනි තථාගතයන්න් වහන්සේ දේශනා කළ ආ වූ කර්මස්ථාන එහෙමත් නැත්නම් අපිට හැඟෙන ආකාරයට චතුරාර්ය සත්‍යයට අනුව අපි ගලපලා යොදාගත්ත කර්මස්ථාන. ඉතින් මේ සියල්ලක්ම අරගෙන මේ පින්නතුන්ට පුළුවන්කම ලැබෙන්නට ඕන තමන්ගේ ජීවිතයට ඒක යොදා ගන්න. එතකොට තමයි පින්නතුනි කර්මස්ථානයේ නියම අර්ථය යොදා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම පින්නතුනි කාම ලෝකයේ ඉන්න අපිට ඒ කාම ලෝකයෙන් නික්මෙන්නට ඒ කාම ලෝකයේ තියෙන ස්වභාවයෙන් නික්මෙන්නට අවස්ථාවක් තමයි අපි මේ ධ්‍යාන වඩන එකකින් සිද්ධ කරන්නේ. ඒක කායිකව පුදුමාකාර සුවයක්. මොකද සුප්පාටීය සූත්‍රයේ සඳහන් වෙන විදිහට කාම ලෝකයේ තියෙන දුක් වේදනාවෙන් මිදෙන්නට තියෙන හොඳම ක්‍රමය තමයි මේ ධ්‍යාන වැඩිම. එතකොට ප්‍රථම ධ්‍යානෙ, ද්විතීක ධ්‍යානෙ, තෘතීක ධ්‍යානෙ, චතුර්ථ ධ්‍යානෙ කියන මේ ධ්‍යාන හතර කියන්නේ පින්නතුනි රූපාවචර ලෝකවල වල තියෙන රූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි ස්වභාවය. එතකොට මේ රූපාවචර බ්‍රහ්ම ලෝකයන්හි ස්වභාවයට අපේ හිත පත් කරගත්තාම අපිට පුළුවන්කම ලැබෙනවා කාම ලෝකෙන් తాවකාලිකව මිදිලා මෙන්න මේ රූපාවචර ස්වභාවයට අපේ හිත ගන්න. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝක ස්වභාවයට ගත්තාම ඒ රූපාවචර බ්‍රහ්ම ලෝකවල තියෙන ස්වභාවය තමයි කායික දුක අපිට නැහැ. කායික දුක නැහැ. ඔයාලා දන්නවා සවිතක්කං සවිචාරං විවේකජම් ප්‍රීති සුඛං පටමජ්ජානං කියලා තියෙනවා. එතකොට මේ විවේකජ වූ ප්‍රීති සුඛයේ සහිත ස්වභාවයක් තමයි රූපාවචර පළවෙනි ධානයේ තියෙන්නේ. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා කාම ලෝකයෙන් නික්මෙලා කායික දුකෙන් නික්මෙලා
රූපාවචර ස්වභාවයට හිත යොමු කරන්න. ඒ කියන්නේ රූපාවචර ලෝකෙට අපි යනවා නෙමෙයි. ඒ ස්වභාවය ගන්නවා හිත. මෙන්න මේකෙදි අපිට පුළුවන්කම ලැබෙනවා తాවකාලිකව කායික දුක යටපත් කරන්න. ඉතින් මේක සාමාන්‍යයෙන් පහසුවක් වෙනවා අපේ විදර්ශනාවක් සඳහා. ඉතින් මේ පහසුව පාවිච්චි කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඉතින් මෙන්න මේ වගේ අපිට මේ උපක්‍රම පාවිච්චි කරමින් අපේ මේ හිතේ ස්වභාවය අපිට පුළුවන්කම ලැබෙනවා ක්‍රමයෙන් සංසුන් බවට පත් කරන්න. ඉතින් ඒක සඳහා මුලින්ම එකපාරම අපිට දවස් 2ක් 3ක් යාවි අපේ හිත ක්‍රමයෙන් සංසුන් ස්වභාවයට ගන්න. ඒ සඳහා මම නොඑක් පිට ලෞකික උපක්‍රම සහ ඒ වගේම ලෝකෝත්තර ක්‍රමවේදයන් ඔස්සේ මේ දෙකම පාවිච්චි කරමින් අපිට පුළුවන්කම ලැබෙනවා ඒ සඳහා ගන්න. ඒකින්ද මේක ඔබට හොඳ අත්දැකීමක්. අපි මේ දන්න දහම අපි ප්‍රැක්ටිස් කරන්නට අපිට එක්ස්පීරියන්ස් කරගන්න එහෙම නැත්නම් අත්දැකීමක් ලබා ගන්න මේක අවස්ථාවක් කරගන්න. එතකොට මේ ධර්ම කාරණා සමහර ඒවා ඔයගොල්ලන්ට අපහසු වෙන්න පුළුවන් නොතේරෙන්න පුළුවන්. අන්නේ අවස්ථාවක මොකද කරන්නේ? ඒ අවස්ථාවක බය නැතුව ඔයගොල්ලන්ට තේරෙන තැනින් පටන් ගන්න. සමහර විට මම මේ කියන දේශනා කරන කර්මස්ථානයේ ඔබට තේරුම් ගන්නට අපහසු වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී ඔබට පුළුවන්කම ලැබෙනවා ඔබ දන්න කර්මස්ථානයකට හිත යොමු කරමින් ඒක ඔස්සේ ඔබට හිතන්නට පුළුවන්. ඒ ඕනෑම ක්‍රමයක් පාවිච්චි කරන්නට කිසි ගැටලුවක් නැහැ. එතකොට අද දවසේ අපි පාවිච්චි කරමු මෙන්න මේ ක්‍රමය. දැන් සාමාන්‍යයෙන් කර්මස්ථාන භාවනාවක් කරනකොට අපිට පුළුවන්කම ලැබෙනවා විමුක්තායතන සූත්‍රයට අනුව ක්‍රමවේද 3ක් පාවිච්චි කරන්න. එකක් තමයි අසා දැනගත් ධර්මයේ සජ්ජායනා කිරීම. ඒ වගේම තමයි අසා දැනගත් ධර්මයේ මෙනෙහි කිරීම. ඒ වගේම අසා දැනගත් ධර්මයේ දේශනා කිරීම. එතකොට අසා දැනගත් ධර්මයේ දේශනා කිරීමේ ක්‍රමය මම පාවිච්චි කරන්නේ. ඒ වගේම අසා දැනගත් ධර්මයේ ඕගොල්ලෝ මෙනෙහි කරන එක හරි සජ්ජායනා කරන එක හරි ඔය ඕගොල්ලොන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ සජ්ජායනාවේදී ගැටලුවක් වෙනවා. අපි වැඩි ශබ්දයෙන් ඒක සජ්ජායනා කරොත් වෙන්නේ පින්නතුනි සමහරක් වෙලාවට සංඛ්‍යාතවල තියෙන ගැටලුවක් ඇවිල්ලා ඒ ශබ්ද අහන් ඉන්නකොට අනිත් අයට ඒක අපහසුයක් වෙන්න පුළුවන්. ඒකින්ද ඒකට පොඩි උපක්‍රමයක් පාවිච්චි කරමු. අපි ඒ සජ්ජායනයේ අපිට ඇහෙන ප්‍රමාණයට පමණක් සජ්ජායනා කරන්න අවශ්‍ය කට්ටිය. මේ සජ්ජායනා කරන එකේ වැදගත්කම තමයි අපිට නිදිමතක් එහෙම එනවා නම් ඒ නිදිමත නැති කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔබට හොඳට මේ කර්මස්ථාන වැඩෙනවා නම් පින්නතුනි ඔබට හොඳට මේ ධර්මයට හිත යොමු වෙනවා නම් ඔබට නිදිමතක් ඉන්න බෑ. එතකොට එහෙම නැති කට්ටියට මෙනෙහි කිරීම පහසු වෙන්න පුළුවන්. මේ ක්‍රම දෙකම ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ දෙකම පාවිච්චි කළා අපිට අවශ්‍ය වෙලාවකදී අපි අසා දැනගත් ධර්මයේ මෙනෙහි කරනවා. එතකොට මම සජ්ජායනා කරනකොට ඒ අවබෝධයත් එක්ක ඕගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා ඒ අසා දැනගත් එක මෙනෙහි කරන්න. ඒ වගේම Tamanට නිදිමතක් වගේ තියෙනවා නම් Tamanට හෙන පරිදි සජ්ජායනා කරන්න පුළුවන්කම ලැබෙනවා. මේ සජ්ජායනා කරන එකේ තවත් විශේෂත්වයක් තමයි Tamanටම කියනකොට Tamanට මේක ඇහෙනවා. හරිද? හැබැයි අපි දන්නවා භාවනා අත්දැකීම් වලින් ටිකක් භාවනාව වැඩෙනකොට ඒක සජ්ජායනා කරන්න අපහසුයක් වෙනවා. ඒක භාවනාව වඩන කට්ටිය දන්නවා. එතකොට ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා ඒ අපහසුව මුදෝගෙන ඒක මෙනෙහි කිරීම සිද්ධ කරන්න. එතකොට මේ ඕනෑම ක්‍රමයක් භාවිතා කරාට කිසිම ගැටලුවක් නැහැ. එතකොට මේ කර්මස්ථාන තුල අදහස් ටිකක් ඉස්සෙල්ලා අපි බොහොම සරලව ගිහිල්ලා ඒ ඔස්සේ අපි ක්‍රමයෙන් ගැඹුරට මේ විදර්ශනාව කරගෙන යමු. යම්කිසි හේකින් අපි හිතමු ඕගොල්ලොන්ට මේ කර්මස්ථාන මෙනෙහි කරනකොට හරි සජ්ජායනා කරනකොට හරි හිතට එක දිගට අරමුණු එන්න ගන්නවා ඒක අපහසුයක් වෙනවා කියලා. මුල් දවස් ටිකේ මේක තේරෙයි. අන්නේ වෙලාවට ඕගොල්ලොන්ට කරන්න පොඩි ලෞකික උපක්‍රමයක් මම කියන්න. මේක ලෞකිකයි. හොඳේ. මෙන්න මේ ලෞකික උපක්‍රමය තමයි තමන් හුස්ම ගනිමින්. හරිද? හුස්ම ගනිමින් තමන්ගේ තියෙන ශරීරයේ දාහය පිට කරන්න. අර නිකන් උදාහරණයක් විදිහට කියන සද්දේ පිට කරන්නේ නැතුව තමන්ගේ දාහය පිට කරන්න. පිට කරන ගමන් ඕගොල්ලොන්ට මේ සිතේ ඒකාග්‍රතාවය ඇති කර ගැනීම මේ ලෞකික ක්‍රමයෙන් සිතේ ඒකාග්‍රතාවය ඇති කරගන්න හුස්මවල කවුන්ට් එකට හිත තියන්න. මම දැන් එකක් ගත්තා, දෙකක් ගත්තා, තුනක් ගත්තා.
මෙන්න මේ ලෞකික ක්‍රමේ පාවිච්චි කරන්නේ වෙන මොකකටවත් නෙමේ. තමන්ගේ හිත වෙන වෙන අරමුණු වලට දුවන එක නතර කළා තමන්ට පුළුවන්කම ලැබෙනවා ඒ ස්වභාවයෙන් ටික වෙලාවක් සංසුන් කරගන්න. එතකොට අන්නේ ලෞකික ක්‍රමයක් පාවිච්චි කළා ඔයගලගේ හිත එහෙමේ දුවනවා නම් මේක මුල් දවස් ටිකට ඕන වෙයි. මම ඕනනම් කර්මස්ථාන දෙනකොටත් ඒක පොඩ්ඩක් ඔබට යොමු කරවන්න උත්සාහ කරන්න. මෙන්න මේක ඔස්සේ ඔබට පුළුවන්කම ලැබෙනවා ඒ ලෞකික ක්‍රමවේදයකින් හරි තමන්ට මනස එක් අරමුණකට හිත යොමු කරන්න. එක් අරමුණකට හිත. මොකක්ද එතකොට ගන්න අරමුණ? හුස්ම වල කවුන්ට් එක හරි, හුස්ම ඉහළ පහළ යන එක හරි. ඒක ටික වෙලාවක් කරලා සංසුන් කරගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා නැවතත් කර්මස්ථානයේ හිත යොමු කරන්න. ඉතින් මෙන්න මේ අවශ්‍ය ක්‍රමවේදයන් ඔස්සේ ඔයගොල්ලන්ට පුළුවන්කම ලැබෙනවා මේ භාවනාව තවදුරටත් වඩා ගන්න. එතකොට දැන් පින්නතුනි මෙන්න මේ ක්‍රමවේදයන් ඔස්සේ Tamanට පුළුවන් වෙන විදිහට අපි මේ කර්මස්ථාන භාවනාව මුලින් ටිකක් බුදු ගුණ වඩමින් ක්‍රමයෙන් ගැඹුරු විදර්ශනාවට අපි පාත්‍ර වෙමු. එහෙනම් සියලු දෙනාම පහසු ඉරියව්වකින් යුක්තව වාඩි වෙලා කර්මස්ථාන භාවනාව සඳහා සියලු දෙනාම දෙනෙත් පියාගන්න. ඔබගේ පෙනහළු පිරෙන්න ගැඹුරෙන් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා පුළුවන් තරම් සිමින් ඒ හුස්ම වාතලයට මුදාහරින්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරෙන් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා පුළුවන් තරම් සිමින් ඒ හුස්ම වාතලයට මුදාහරින්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරෙන් හුස්මක් ගන්න. සිතත් ගතත් සැහැල්ලු වෙන්න කියලා හිතලා ඔබගේ තියෙන සියලුම කායික දාහය මේ වාතලයට මුදා හරිමින් ඒ හුස්ම වාතලයට පිට කරන්න. දැන් ඔබගේ හිතේ තියෙන සියලුම කරදර මහ පොළොවෙන් තියලා ඒ සියලුම බර පොළොවට යවමින් හිත සැහැල්ලු කරගන්න. දැන් නැවතත් හුස්ම ඉහළට පහළට ගනිමින් ඒ හුස්මයන්හි මනස රඳවා ගනිමින් මත වේලාවක් මනස එක අරමුණකට යොදවා ගන්න උත්සාහ කරන්න. ඒත් සමගම තමන්ගේ හිතට නිදිමත ගතියක් ඒ වගේම කම්මැලි ගතියක් යම් කිසි ආකාරයකින් තියෙනවාද යන්න තමන් හොඳින් විශ්ලේෂණය කරන්න. නැවතත් හුස්ම ඉහළට පහළට ගනිමින් හිත සැහැල්ලු කරමින් ඔබට ඒ මනස හුස්ම කියන අරමුණට යොදා ගන්න. නැවතත් හොඳින් කල්පනා කර බලන්න
තමන්ට තියෙන නිදිමත ස්වභාවය, කම්මැලි ස්වභාවය පහව යනවද? එහෙමත් නැත්නම් තමන්ගේ හිත හොඳ ආකාරයෙන්ම ඒ හුස්ම කියන අරමුණට රඳවා ගන්නට පුළුවන්ද කියන කාරණය. දැන් ඔබේ හිතට නොයෙක් අරමුණු උදෑසන පටන් කර කියපු දේවල් වල වේගෙන් එනවත් ඇති. ඒවා වළක්වන්නට අපිට පුළුවන් කමක් නැහැ පින්වතුනි. ඕක තමයි අපේ හිතේ ස්වභාවය. හැබැයි ඒකත් එක්ක සටන් කරන්න අපේ හිත ශක්තිමත්. ඒ සටන් කරන්න අපේ හිත බුද්ධිමත්. ඒ සටන් කරන්න අපේ හිත අවබෝධයෙන් යුක්තයි. සියලුම බුදුරජාණන් වහන්සේලාගේ එකම ප්‍රාර්ථනය වුණේ පින්නතුනි, සියලු ලෝක සියලු සත්වයෝ මේ දුකින් මුදවන්නට. උන්වහන්සේලාගේ අභිප්‍රාය, උන්වහන්සේලාගේ ශක්තිය යොමු කරේ මේ සියලු ලෝක සියලු සත්වයෝ දුකින් මුදවන්නට. නොයෙක් ආකාරයෙන් පෙරුම්දම් පුරමින් සියලු ලෝක සියලු සත්වයන් කෙරෙහි මහත් වූ දයානුකම්පාවෙන් යුක්තව උන්වහන්සේලා වැඩ කරා. උන්වහන්සේලා ශ්‍රී සද්ධර්මයේ දේශනා කරා. එනම් උන්වහන්සේලාගේ ශක්තිය තවමත් මේ විශ්වය තුල ජීවමානව ඇති. සියලු රහතන් වහන්සේලා විසින් නිකුත් කරා වූ ඒ ශක්තියින් මේ විශ්වය තුල ජීවමානව ඇති. ඒ සියලු ශක්තියින් අප කරා විහිදී පැතිරී ගලා ගොස් පිහිටලා අපට මේ ආර්ය මාර්ගයේ පූර්ණේ කරගන්නට අවශ්‍ය හිතේ ශක්තිය යොදවා ගන්නට අපිට මේ අවස්ථාවක් වේවා. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගනිමින් ඒ කයේ දාහය පිට කරන්නට ඒ හුස්ම නැවත වාතලයට මුදා හරින්න. බලන්න ඔබේ හිත අවදිමත්ද කියලා. ඒ හිත අවදින් තියාගන්නට නැවතත් පෙනහළු පිරෙන්න හුස්ම ගනිමින් ඒ හුස්මයන්හි මද වේලාවක් හිත රඳවන්න. නැවතත් පෙනහළු පිරෙන්න ගැඹුරින් හුස්මක් ගන්න. ඒ හුස්ම වාතලයට මුදා හරිමින් හිත සැහැල්ලු භාවයට පත් කරගන්න. දැන් ඔබගේ සිතත් ගතත් සැහැල්ලුයි. ඒ සැහැල්ලු භාවයෙන් යුක්තව මේ කර්මස්ථානයන්හි අදහස හැකි ආකාරයෙන් හිතට යොමු කරගන්නට, ඒ ඔස්සේ කැමතිනම් හිතන්නට ඔබ අවස්ථාවක් කරගන්න. අනන්ත සංසාරයේ පටන් මා පැමිණි ගමනේදී මාගේ සිත, කය, වචනය යන තුන්දොරින් සියලුම බුදුරජාණන් වහන්සේලාටත් පසේ බුදුරජාණන් වහන්සේලාටත් මහරහතන් වහන්සේලාටත් ආර්ය මහා සංඝරත්නයටත් සියලු ලෝකවාසී සියලුම සත්වයන්ටත් යම් අවඩක් අසාධාරණයක්, හිංගියක්, හිංසාවක්,
ආර්ය උපවාදයක් සිදු වී සිදු කර ඇත්නම් ඒ සියලු වැරදි ප්‍රමාද දෝෂයන්ට කමා වෙත්වා කමා වෙත්වා කමා වෙත්වා. අනන්ත සංසාරේ පටන් මා පැමිණි ගමනේදී මාගේ සිත කය වචනය යන තුන්දොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බුද්ධ ශාසනයන්ටත් සියලු ලෝකවාසී සියලුම සත්වයන්ටත් යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් ආර්ය උපවාදයක් සිදු වී සිදු කර ඇත්නම් ඒ සියලු වැරදි ප්‍රමාද දෝෂයන්ට කමා වෙත්වා කමා වෙත්වා කමා වෙත්වා. අනන්ත සංසාරේ පටන් මා පැමිණි ගමනේදී මාගේ සිත කය වචනය යන තුන්දොරින් බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවන්ටත් ආර්යයන් වහන්සේලාටත් බෝධිසත්වයන් වහන්සේලාටත් උතුම් වූ බුද්ධ ශාසනයන්ටත් සියලු ලෝකවාසී සියලුම සත්වයන්ටත් යම් අවඩක් අසාධාරණයක් හිංගියක් හිංසාවක් ආර්ය උපවාදයක් සිදු වී සිදු කර ඇත්නම් ඒ සියලු වැරදි ප්‍රමාද දෝෂයන්ට කමා වෙත්වා කමා වෙත්වා කමා වෙත්වා. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර හිතන්න පින්වතුනි මේ අනන්ත සංසාරයක් පුරාවට අපේ කය වචනය සිත
නොයෙක් ආකාරයෙන් අපේ හිතුමනාපෙට අපි භාවිතා කරන්නට ඇති. අපිට අවබෝධයක් තියෙන්න නැතුව ඇති මේ ලෝකෙ හිටපු උත්තරීතර වෙච්ච බුදුරජාණන් වහන්සේලා පිළිබඳව. ඒ ධර්මරත්නය පිළිබඳව. ඒ මහා සංඝරත්නය පිළිබඳව. අපි ඕනෑ තරම් කතමැට යොදවන්නට ඇති. ඒ කටමැත යොදවමින් අපි නොයෙක් ආකාරයට බනින්නට ඇති. සැඩ වචන පාවිච්චි කරන්නට ඇති. නොයෙක් ආකාරයෙන් අඩත්තේට්ටන් කරන්නට ඇති. උන්වහන්සේලාව අපහසුතාවයට පත් කරන්නට ඇති. හැබැයි උන්වහන්සේලා ආර්ය මෛත්‍රියෙන් යුක්තව අපි කෙරේ මහත් වූ දයානු කම්පාවලින් ඉවසන්නට ඇති. උන්වහන්සේලා දන්නවා මඩ ගොඩකට බැහැගත්ත පිරිසක් මඩේ දඟලන කොටේ මඩේ මේරෙන බව. උන්වහන්සේලා ගොඩට ඇවිල්ලා මේ මඩේ ඉන්න පිරිස දිහා බොහෝම දයානු කම්පාවෙන් බලන් ඉන්නව ඇති. අනේ මේ මිනිස්සු බොහොම හොඳ අය. හිත් හොඳ අය. නමුත් ඒ අයගේ අවබෝධය තාම පූර්ණය වෙලා නැති නිසා ඒ අය තාම මඩේ. ඒ ඉන්න ගමන් ඒ අයට අදහසක්වත් නෑ මේ මඩෙන් ගොඩට එන විදිහක් ගැන. ඉතින් ඒ අය තව එරෙනවා. තමන්ට පුළුවන් විදියට අතපය ගහනවා ඒකෙන් බේරෙන්න. හැබැයි අය දන්නේ ඒ ගොඩ ඉන්න කල්යාණ මිත්‍රයෙක්ගේ අත ලැබෙන්නට ඕන මේ ගොඩට එන්න කියලා. මේ මඩගොඩ මම උපමා කරේ පින්නතුනි කාමයට. කාම බව රූප බව අරූප බව කියන සියලූම කාමයට. මේ සියලූම කාමයන්ගේ එරී ඉන්නාව මේ මිනිසුන් මේ සත්වයෝ. ඒ අය ඒ මඩේ ඉන්න ගමන් එගොඩට කියපු. ඒ බුදුරජාණන් වහන්සේලාට ඒ රහතන් වහන්සේලාට මහා සංඝරත්නයට ආර්යයන් වහන්සේලාට නොදන්නා කමට වචනයෙන් බනින්නට ඇති. කයින් අවැඩ කරන්නට ඇති. සිතින් අවැඩ කරන්නට ඇති. ඉතින් ඒ අය මොහොතකදු දන්නවා නම් ඒකෙ තියෙන භයානකකම ඒකෙ තියෙන නොගැලපීම ඒ අය අනිවාර්යෙන් මේක කරන්නේ නැහැ. අන්නේ නිසයි අපි අනන්ත සංසාරයක් පුරාවට කරේ කය භාවිතා කරමින් වචනය භාවිතා කරමින් සිත භාවිතා කරමින් කරපු ඒ අවැඩ සිහිපත් කරලා ඒ වරද හැටියට දැනගෙන වරද පිළි අරගෙන නැවත එම වරද නොවෙන්නට වග බලාගන්නට අධිෂ්ඨාන කරගන්න. මා නැවතත් ඒ කර්මස්ථානයේ සජ්ජායනා කරන විට ඔබ තමන්ට හැකි ආකාරයෙන් ඒ සජ්ජායනා කරමින් එසේත් නැත්තම් මෙනෙහි කිරීමෙන් ඒ තමන්ගේ ජීවිතයට යොදා ගන්න. කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ භන්තේ භූරි පඤ්ඤ තථාගත
කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ ධම්ම සන්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උචුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි
අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ කෝපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති සුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ උචුපටිපන්නෝ භගවතු ශාවක සංඝෝ ඤාය පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති
අප මහා බෝසතාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරමුරන් පුරලා ජයසිරි මහා බෝධිරාජාණන් වහන්සේගේ පාමුලදී උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එක මහා ජය මංගල්‍යයක්. සියලු ලෝකවාසීන්ට මහත් උතුම් ජය මංගල්‍යයක්. ඒ බෝධිරාජාණන් වහන්සේගේ පාමුලදී උන්වහන්සේ සියලු මාර පරාජය කළ සේක. කිලේශ මාර, ස්කන්ධ මාර, මච්චු මාර, අභිසංකාර මාර මෙන් මාර දිව්‍ය පුත්‍ර කියන සියලුම මාර බලවේගයන් පරාජය කළ සේක. ඒ අප මහා බුදුරජාණන් වහන්සේගේ ජය මංගල්‍යය තුළ සියලු දෙවි දේවතාවුන් වහන්සේලා නන් දෙසින් ඇවිල්ලා ප්‍රීති ഘോഷා ජය ഘോෂා කළ සේක. උන්වහන්සේ බුද්ධත්වයට පත්වනු කිරණ ශක්තිය යටි නවීචි මහා නරකාදිය දක්වාත් උඩින් බවාග්‍රය දක්වාත් පැතිරෙන බව අපට අසන්නට ලැබුණු කාරණාව. ඉතින් නිවන් වූ මහා විශාල මේ ජය මංගල්‍යය සත්‍යයක්. ඒ සත්‍යානුභාවයෙන් මටද ජය මංගල්‍යයක් වේවා. මහා මංගල සූත්‍රයට අනුව පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අසෝකං විරජං කේමං ඒතං මංගලමුත්තමං. මේ අටලෝ දහමෙහිම කම්පා නොවෙන්නට තරම්, කම්පනය නොවෙන්නට තරම් උන්වහන්සේගේ සිත ශක්තිමත් වුණා. උන්වහන්සේ සියලු ශ්‍රාවක සංඝයා වහන්සේලාට දේශනා කළේත් ඒ ආකාරයෙන් කම්පනය නොවෙන්නට ශක්තිමත් කරගන්නට. විටකේ අපේ ජීවිතේ ලාභය එන්න පුළුවන්, අලාභය එන්න පුළුවන්. නින්දාව එන්න පුළුවන්, ප්‍රශංසාව එන්න පුළුවන්. ඉසුරින් යුක්ත යස එන්න පුළුවන්, අයස එන්න පුළුවන්. කීර්තිය එන්න පුළුවන්, ප්‍රශංසාව එන්න පුළුවන්, නින්දාව එන්න පුළුවන්. මේ සියලුම අවස්ථාවන්හි චතුබ්බි වාදේම අසම්පකම්ප වූ කම්පනය නොවන ආකාරයෙන් ඍජු පටිපන්න ගුණයෙන් යුක්තව කම්පනය නොවෙන්නට තරම් ඒ චිත්තය මහා ශක්තිමත්. අප සෑම සියලු දෙනෙක්ටත් ඒ ආකාරයෙන් චිත්තේ ශක්තිමත් කරගන්නට මේ ඔබට ලැබුණු අවස්ථාව පින්වතුනි, ඔබේ ජීවිතේ ලැබුණු හොඳම අවස්ථාව බව සිහිපත් කරගන්න. මේ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්නට සිහිපත් කරන්න. ඒ ආකාරයෙන් අශෝක වෙන්නට තරම්, ශෝකයෙන් මිදෙන්නට තරම්, එනම් ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස කියන හුදු දුක් රැසෙන් මිදෙන්නට තරම් ඔබගේ සිත විද්‍යාවෙන් ජනිත වුණොත් ඒක තමයි කේමය, නිවන. අශෝකං විරජං කේමං ඒතං මංගලමුත්තමං. මෙන්න මේ මංගල කාරණය අප සෑම සියලුම හිත්වලම තදින් ජනිත වෙන්නට තරම් මේ අවස්ථාව ඔබ සෑම සියලු දෙනෙක්ට උපනිශ්‍රයක්ම වේවා. ඒ ජයසිරි මහා බෝධිරාජාණන් වහන්සේගේ එනිකුත් වන්නා වූ ඒ ශුද්ධ ශක්තිය අප කරා වේදී පැතිරී ගලා ගොස් පීඩලා අපි අට පිරිකරක් රැගෙන උන්වහන්සේගේ බෝධි පාමුලේ තියලා
අපේ අතින් සිද්ධ වෙච්ච වැරදි අසාධාරණ හිංගි හිංසා වර්ධ ප්‍රමාද දෝෂයන්ට කමා කරගනිමි. සියලුම බුදුරජාණන් වහන්සේලා කෙරෙහි ඒ අරියතුන් වහන්සේලා කෙරෙහි මහා සංඝරත්නය කෙරෙහි සියලු ලෝක සියලු සත්වයා කෙරෙහි වරද වරද හැටියට දැනගෙන වරද පිළි අරගෙන නැවත නොයනට වග බලා ගැනීමට මේ අවස්ථාවක්ම වේවා. අපේ අට පිරි කරගන්නට එනම් මාර්යෂ්ඨාංක මාර්ගයේ පූර්ණය කරගන්නට මේ කර්මස්ථානය පිටිවහලක්ම වේවා. චයෝමුනින්දස්ස සුපෝදිමූලේ අහෝසිමාරස්ස පරාජයෝ උග්ගෝසයුන්දේව කනාපසන්නා ඒතේන සච්චේන ජයස්සුමයිහං චයෝමුනින්දස්ස සුපෝදිමූලේ අහෝසිමාරස්ස පරාජයෝහි උග්ගෝසයුන්දේව කනාපසන්නා ඒතේන සච්චේන ජයස්සුතුයිහං චයෝමුනින්දස්ස සුබෝධිමූලේ අහෝසිමාරස්ස පරාජයෝහි උග්ගෝසයුන්දේව කනාපසන්නා ඒතේන සච්චේන සුවත්ති හෝතු.
අනිච්චවත සංකාරා උපාද වය ධම්මිනු uppajjitva nirucchanti te sangupa samusuko anicca sankhara uppādavaya dhammidu uppajjitva nirucchanti te sangupa samusuko anicca sankhara uppādavaya dhamminu uppajjitva nirucchanti te sangupa samusuko කාය සංඛාර වචී සංඛාර මනෝ සංඛාර කියන මේ සියලු වැඩපිළිවෙල කය වචනේ සිත විදිහට අපි හොඳින්ම දන්නවා චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියන උතුම් බුදු වදනට අනුව කර්මයක් සිද්ධ වෙන්නට චේතනාවක් මූලික වෙනවා කාය සංචේතනා කාය සංඛාරා වචී සංචේතනා වචී සංඛාරා මනෝ සංචේතනා මනෝ සංඛාරා එනම් මේ සියලු සංඛාරයන්ට මූලික වුණේ මේ කය වචනය සිත කියන චේතනා තුනයි එනම් ඒ චේතනාවට අනුව කර්මය සිද්ධ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ සංඛාරයන් කෙරෙහිත් අපි හදාගන්නා වූ ඉච්ඡාවක් තියෙන බව. යම්පි ඉච්ඡං නලබති තම්පි දුක්ඛං කියන උතුම් බුදුරදනට අනුව ඒ සංඛාරයන් කිසිවක් ඉච්ඡ නැහැ. ඉච්ඡාවකින් ලබන්නට බෑ කියන කාරණේ පසක් කරනකොට ඒ සියලු සංඛාරයන් අනිච්චයි කියන වග අපේ අවබෝධයට වැටෙනවා. ඒකයි අනිච්චාවත සංඛාරා කිව්වේ. මේ වතන මේ වැඩපිළිවෙලම ඉච්ඡ නොවන අනිච්ච එකක්. හැබැයි මේ අනිච්ච ස්වභාවය නොදකින විටදී උපාද වය ධම්මිනෝ මේ අවිද්‍යාවෙන් තණ්හාවෙන් කර්මයෙන් ආහාරයෙන් නිබ්බන්ති ලක්ෂණයෙන් උපාදවන්න. ඒ වගේම ඒ උපාදයේ දරණ ස්වභාවයක් මෙන්ම වයවීමත් දරණ ස්වභාවයක්. ඒ වයවීම නිවන් දැකීම දරණ ස්වභාවයක්. උපාදවීම ලෝකයේ ගොඩනැගින්න දරණ ස්වභාවයක්. එනම් කොහොමද වය ධර්මතාවයේ ක්‍රියාත්මක වෙන්නේ? අවිද්‍යා නිරෝධෝ සංඛාර නිරෝධෝ ලෙස. තණ්හා නිරෝධෝ සංඛාර නිරෝධෝ ලෙස. කම්ම නිරෝධෝ
සංඛාර නිරෝධෝ ලෙස පස්ස නිරෝධෝ සංඛාර නිරෝධෝ ලෙස විපරිණාම ලක්ෂණයෙන් සංඛාර නිරෝධ ලෙස මේ ආකාරයෙන් සංඛාරයන්හි නිරෝධ ධර්මතාවයත් විග්‍රහ වෙනවා. uppajjitva nirucchanti මේ සංඛාරයන්හි අනිච්ච නොදකින විට uppajjitva වෙන ස්වභාවය ඒ වගේම සංඛාරයන්හි අනිච්ච දකින විට නිරුච්ච වෙන ස්වභාවය සරියුත් මහරහතන් වහන්සේගේ සච්ච විභංග සූත්‍රයේදී දුක්ඛ සමුදයාරේ සත්‍යයේ විදිහට යන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසා තණ්හා uppajjamaana uppajjati ලෙස මේ uppajjanti විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම සච්ච විභංග සූත්‍රයේ නිරෝධ සත්‍යයේ විදිහට යන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේසම් නිරුච්චමානා නිරුච්චති පහීයමානා පහීයති කියලා නිරුච්ඡන්ති විග්‍රහ කරලා තියෙනවා. හේතේසා තණ්හා නිරුච්චමානා නිරුච්චති පහීයමානා පහීයති. එනම් uppajjitva වෙන්නේ තණ්හාව නම් නිරුච්ඡන්ති විය යුත්තේ තණ්හාවමයි. ඒ තණ්හාව අශේෂ විරාග නිරෝධයෙන් ශේෂ මාත්‍රයක්වත් ඉතිරි නොකර නිරුද්ධ වීමෙන් තේ සංවූප සමුසකෝ මේ සියලු රාග ද්වේෂ මෝහයන්ගේ එකතුව ඉන් නිදහස් වෙලා සමසුඛයකට එළඹෙන්නට සූතවත් ආර්ය ශ්‍රාවකයාට මේ කර්මස්ථානය උපනිශ්‍රයක්ම වේවා. අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti තේ සංවූප සමුසුකෝ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti තේ සංවූප සමුසුකෝ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva nirucchanti තේ සංවූප සමුසුකෝ අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ
uppajjitva nirucchanti te sangupa samusuko aniccavat sankara uppadavaya dhammino uppajjitva nirucchanti te sangupa samusuko නැත මට වෙන කිසිදු සරණක් මේ භව ගමන අංශු මාත්‍රයක්වත් ඉතිරි නොකර උතුරා දමනවා හැරෙන්නට නැත මට වෙන කිසිදු සරණක් මේ ධර්මතාවය වන අනිච්ච දුක්ඛ අනාත්ම සුභ ස්වභාවය වටහා ගන්නවා හැරෙන්නට නැත මට වෙන කිසිදු සරණක් මේ රාග දේශ මොහ නම් වූ සංඝ ග්‍රහ කරමින් ප්‍රහීන කරනවා හැරෙන්නට නැත මට වෙන කිසිදු සරණක් මේ පංචස්කන්ධය කෙරෙහි ජනිත කරගන්නා වූ අවිද්‍යාවේ චන්දරාගේ ප්‍රහීන කරමින් ඒ පංචස්කන්ධය යථාභූත ස්වභාවය දැනගෙන ඒ අවබෝධයෙන් ලෝකයෙන් නික්මෙනවා හැරෙන්නට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං
නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං නත්ති මේ සරණං අඤ්ඤං නිබ්බානං පරමං සුඛං